උන්චිල්ලා තොටිලි කොයින්දු රන්සලු පිළිවලලු කොයින්දු දොයි දොයි පුත ලපටි බිලින්දු රන් කඳ රැක දේවි සොරින්දු හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී හිටියොත් හොඳට ඇදී දෙවියොත් නමට වඳී. ඉතින් දරුවනේ අද දවසේ මා සූදානම් වෙන්නේ ඔයගොල්ලොත් එක්කලා නැවුම් අත්දැකීමක් සමග සම්මුඛ වන්නට. ඉතින් දරුවනේ අපි ගුරුවරු වන අපි සියලු දෙනාම අපේ දරුවන් යහමකට ගැනීම සඳහා නොයෙකුත් උත්සාහයන් දරනවා. ඉතින් මම මේ දෙන අධ්‍යාපනය ඔයගොල්ලෝ අධ්‍යාපනයම පමණක් නොවේ හොඳ දරුවන් වෙන්නේ කියලා මම ආයෝජන කරනවා. ඉල්ලීමක් කරනවා. ඉතින් හොඳ දරුවෙක් වෙලා රටට වැද්දායි පුරවැසියෙක් වෙන්නේ කියලා මම පොඩි ඉල්ලීමක් කරනවා. මේ සින්දුව ඔයගොල්ලෝ සම්පූර්ණ සින්දුව අහන්න. හොඳ තේරුමක් තියෙන සින්දුවක්. ඉතින් මටත් අපේ පුංචි කාලේ මතක් වුණේ ඉඳන් මම ඒක පොඩ්ඩක් ගායනා කරා. ඉතින් සියලු දෙනාටම ආයුබෝවන් වාසනාවන්. මාගේ සිසිර ඇකඩමිය YouTube education channel එකට ඔයගොල්ලන් මම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද දවසේ සූදානම් වෙන්නේ අපගේ දෙක පත්‍රය ඒ කොටසේ මුල් ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. මම මේ වෙනකොට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරලා තියෙනවා එක පත්‍රයේ ඒ කොටසට එක වීඩියෝකුත් දෙක B කොටසට එක වීඩියෝකුත්. ඉතින් එහෙනම් අද අපි බලමු අපේ මේ පළවෙනි ගාන. මේ ගානෙන් කියන්නේ අනිල්ට බයිසිකලයක් රුපියල් 7200ක් බැගින් බයිසිකල් 250ක තොගයක් ආනයනය කිරීමේදී එයා පිටරටේ ඉඳලා ලංකාවට ගෙන්නනවා. බයිසිකල් එකක වටිනාකම රුපියල් 7200යි. බයිසිකල් කීයක්ද? 250ක්. තොගයක් ආනයනය කිරීමේදී 60%ක තීරු බද්දක් ගෙවන්නට සිද්ධ වෙනවා. 60%ක තීරු බද්දක් ගෙවන්නට සිද්ධ වෙනවා. මේ වරායේ සිට ප්‍රවාහණයට. ඒ කියන්නේ මෙයා මේක වරායට ගෙනල්ලා ඉවරලා එයා මේක අරන් යනවා එයාගේ වෙළඳ ස්ථානයට. අරන් යන්න ප්‍රවාහණයට යනවලු 1,20,000ක්. දැන් තේරුණාද? බයිසිකලයක වටිනාකම 7200යි. බයිසිකල් 250ක් ගෙන්නනවා. 60%ක් තීරු බද්දායි කරනවා. එයාට ප්‍රවාහණයට මේක වරායේ ඉඳලා ප්‍රවාහණයට 1,20,000ක් යනවා. ඊට පස්සේ එයා ඔහු මේ බයිසිකල් තොගයම විකුණනවා 3,750,000කට. 3,750,000කට 3,750,000.3. ඊට පස්සේ අපෙන් අහන්නේ ඔහු ලැබු ලාභ ප්‍රතිශතය. බලන්න එක ප්‍රශ්නයයි අහන්නේ ලකුණු 10ක්. ඉතින් අපි මේක තේරුම් අරගෙන අපිට සොයන්නට පුළුවන් ඒවා අපි සොයාගෙන යන්නට ඕනේ. එතකොට අවසානයේට අපි ලාභය හොයා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ලාභ ප්‍රතිශතය සොයන්නට ඕනේ. එහෙමනම් අපි බලමු මෙයාට මේ රුපියල් 7200 වන බයිසිකල් 250ක් මෙයා ගෙන්නනවානේ. එතකොට මෙයාට 7200 250න් ගුණ කරලා බලමු අපි. 7200 250න් ඔය විදිහට අපි ඉස්සෙල්ලා බිඳුවෙන් ගුණ කරා, ඊට පස්සේ 5න් ගුණ කරා, ඊට පස්සේ 2න් ගුණ කරා, 15ට අපි දැන් එකතු කරලා බලමු. ඔන්න ඔය විදිහට අපි දෙනවා කීයක්ද? රුපියල් 1,800,000ක්. මේ තමයි ඒ ආනයනය කරපු ඒ බයිසිකල් තොගේම එහෙදි මිල. ඊට පස්සේ අපිට දැන් මේකට ලකුණු ප්‍රමාණයක් හිමි. මෙතන පොඩි වගන්තියක් ලියන්න වෙනවා. බයිසිකල් 250 ඒ රට වටිනාකම. ඊට පස්සේ අපිට හොයන්න පුළුවන් මේකට දැන් 160ක තීරු බද්දක් අය කරනවානේ. ඒ කියන්නේ 160ක් තීරු බදු අය කරනවා කියන්නේ ලංකාවට ගෙන්නනකොට 160 මේ මුදලට වඩා 160ක් වැඩි මුදලක් තමයි වෙන්නේ. අපි ඒක හොයන්න පුළුවන් අපිට 1,800,000 1,800,000 ගුණ කරන්න ඕනේ
අපිට පුළුවන් මෙහෙම කරන්න. 160න් ගුණ කරොත් මේකට එන්නේ තීරු බදු මුදල. ඊට පස්සේ 160ක් හොයලා මේකට එකතු කරන්න. අපිට පුළුවන් ඒ 160 එකතු වෙලාම එන මුදල ගන්න නම් අපිට පුළුවන් මේක 160න් ගුණ කරන්න. එතකොට 160න් ගුණ කරාම 160ක් මේ මුදලට එකතු වෙලාම පිළිතුර ලැබෙනවා. අපි බලමු බිංදු දෙකට බිංදු දෙකක් කපලා දාමු. ඊට පස්සේ 16න් ගුණ කරගන්න ඕනේ නේ. එතකොට අපිට පුළුවන් මෙතන එන්නේ කීයද බිංදු 1,80,000ක් එන්නේ 1,80,000 16න් ගුණ කරලා අපි උත්තරේ ගන්න ඕනේ. අපි බලමු 1,80,000 16න් ගුණ කරන්න. ඔය විදිහට අපි ගුණ කරලා 15ට එකතු කරලා බැලුවොත් අපිට එන උත්තරයක් 2,880,000. 2,880,000. දැන් එතකොට මේ මුදල ඇවිල්ලා අර තීරුබද්ද සමග එන මුදල. ඊට පස්සේ මේ තමයි දැනට යාට තියෙන වියදම. දැන් ඊට පස්සේ අපි මේක වරායෙන් ගෙනියන්න ඕනේ ඒ අදාළ ස්ථානයට. වෙළඳ මධ්‍යස්ථානයට. එතකොට ඒ සඳහා ඒගොල්ලෝ කියනවා ප්‍රවාහන වියදම් වලට 1,20,000ක් වැය වෙනවා. එහෙනම් එතකොට එයාට වෙන සම්පූර්ණ වියදම හොයන්න මෙන්න මේ මුදලට අපි 1,20,000ක් එකතු කරගන්න ඕනේ. 1,20,000ක්. බිංදු 3යි 120යි. 1,20,000ක් එකතු කරගන්න. බලමු එකතු කරලා බිංදුවයි 10න් බිංදුව එකක් ඉතුරුයි 8 1යි 9 1යි 10යි 10න් බිංදුවම එකක් ඉතුරුයි 3යි. දැන් එනවා උත්තරයක් 3යි බිංදු 3යි බිංදු 3. ඒ කියන්නේ මිලියන 3ක් එනවා. එතකොට එයාට සම්පූර්ණ වියදම පිටරට භාණ්ඩේ තීරු බදුත් කියවලා ප්‍රවාහන වියදමුත් දරලා එයාගේ වෙළඳ මධ්‍යස්ථානයට යනකල්ම යන්න වියදම මිලියන 3යි. ඊට පස්සේ එයා කියනවා දැන් කියනවා මොකද්ද? මේ බයිසිකල් තොගේම වික්කලු 3,750,000කට. එතකොට මෙයාගේ ලාභය දැන් හොයන්න පුළුවන් නේ. මෙයාගේ ලාභය හොයන්න පුළුවන්. කොහොමද ලාභය හොයන්නේ? ලාභය හොයන්නේ මේ 3,750,000න් එයාට වියදම් වෙච්ච මිලියන 3 අඩු කරන්න ඕනේ. අපි ඒක මෙතන අඩු කරලා බලමු. 3,750,000න් අපි මිලියන 3ක් අඩු කරන්න ඕනේ. මිලියන 3ක් අඩු කරන්න. එතකොට බලන්න එන්නේ කීයද? එතකොට එනවා 7,50,000. මෙන්න මේක තමයි එයාගේ මොකද්ද? ලාභය. එයාගේ ලාභය 7,50,000. ඕන දැන් 7,50,000ක් ලාභය අපි හොයාගත්තා. බලන්න ලකුණු 10යි වගන්තියක් ලියවෙන්න ඕනේ. මෙතනට වගන්තියක් ලියවෙන්න ඕනේ. ඒ රට වටිනාකම මෙච්චරයි. ඊට පස්සේ ලංකාවට ගෙන්නු තීරුබදු ගෙවුවට පස්සේ මිල තමයි මේ ආවේ. තීරුබදු ගෙවුවට පස්සේ මේ මිල ආවා. ඊට පස්සේ අර ප්‍රවාහණයට යන වියදම එක්කව කරාම මේක ආවා. දැන් එයාට වෙච්ච සම්පූර්ණ වියදම මේක. එතකොට 3,750,000 මේ 3 මිලියනේ අඩු කරාම එයාට වෙච්ච ලාභය එනවා. දැන් ප්‍රතිශතයේ ලාභයේ ප්‍රතිශතය හොයන්න ඕනේ. ලාභයේ ප්‍රතිශතය හොයන්න නම් අපිට තියෙන පොඩි සමීකරණයක්. මොකද්ද? සාමාන්‍ය ලාභ ප්‍රතිශතය කියලා කියන්නේ ලාභය බෙදන්න ඕනේ ගත් මිලෙන් ගුණ කරන්න ඕනේ 100%. ප්‍රතිශතයක් ඇහුවොත් අපි අනිවාර්යයෙන් 100%ෙන් ගුණ කරන්න එපේ. 100% නේද? එතකොට මේ 100%ෙන් ගුණ කරන්නේ මොකද්ද? භාගය. උඩට එන්න ඕනේ ලාභය. ලාභය කොච්චරද? 7,50,000යි. 7,50,000 උඩට එන්න ඕනේ. 7,50,000 උඩට එන්න. යට දෙන්න ඕනේ මොකද්ද? මගේ ලාභය බෙදීම ගත් මිල. ගත් මිල කියන්නේ මෙයාට මේ වෙනකොට මිලියන 3ක් වියදම් වෙලා මේ මිලියන 3ට ලාභය තමයි මේ තියෙන්නේ. එහෙනම් අපි මේ යටට ගන්න ඕනේ මිලියන 3. 3.3. දැන් මේක සුළු කරාම අපිට ලාභ ප්‍රතිශතය එනවා බලන්න ලකුණු 10ක්. මට මේ වගන්ති ලියන්න ඉඩමදි. නමුත් මම කීප විටක්ම කිව්වා මේ මොකද්ද කියලා. දැන් මතකයි නේ? දැන් එතකොට අපි මේක සුළු කරලා බලමු. යට තියෙන මේ බිංදු දෙකට මේ බිංදු දෙකක් අයින් කරා. ඊට පස්සේ මෙතන බිංදු 4ක් තියෙනවා.
මේ 0.4ට මේ 0.4ත් අපිට අයින් කරන්න පුළුවන්, කපන්න පුළුවන්. 75 3ෙන් බෙදුවාම උත්තරේ කීයද? 125යි. දැක්කද? ලාභ ප්‍රතිශතය මෙයාගේ 125යි. නැවත මතක් කරොත් 7200 250ක් අපිට ආවා 1,800,000. ඊට පස්සේ ඒකට තීරුබද්ද අය කරාම තීරුබදු ගෙව් පසු සම්පූර්ණ මුදල ආවා කොච්චරද? 2,880,000ක් ආවා. ඊට පස්සේ මේක 1,20,000ක් එකතු කරා. මෙතනට එකතු කරේ ඇයි? අර ප්‍රවාහන වියදම එකතු කරා. මෙන්න මේ මුදල. එතකොට අපිට වෙතනින් ලාභය හොයාගත්තා. ලාභයේ ප්‍රතිශතය හෙව්වා. දැන් හරි නේද? පැහැදිලිද? තුන් පාරක් මම පැහැදිලි කරානේ. දැන් මම හිතනවා තේරෙන්නේ නැtei කියලා. දැන් අපි බලමු සාමාන්‍යයෙන් දෙවෙනි ගානට ප්‍රස්ථාර ගානක් බොහෝ දුරට ලැබෙන්නේ. අපි බලමු මේ ප්‍රස්ථාර ගාන කොහොමද හදන්නේ කියලා. මේ විදිහට මම ඔයගොල්ලොත් එක්කලා සාකච්ඡා කරන්නේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් 2018 අවුරුද්දේ 3 වෙනි වාරයට දීපු ප්‍රශ්න පත්‍රයේ බව නැවත සිහිපත් කරනවා. උතුරුමැද පළාත්. එතකොට මේකේ තියෙනවා මෙහෙම ප්‍රස්ථාර ගාන මේක හදන්න y සමානයි 3 ඍණ x වර්ගය කියන ශ්‍රිතය තමයි අපිට අඳින්න මෙන්න මේ වගේ වගුවක් දෙන්නේ. ඒකේ හිස් තැනක් තියෙනවා පුරවන්න. ඉතින් අපිට ඒකේ සාමාන්‍යයෙන් පළවෙනි කොටසෙන් මේ හිස් තැන පුරවන්න තමයි දෙන්නේ. x සමානයි ඍණ 1 වෙනකොට මේ හිස් තැන පුරවන්න ඕනේ. අපිට තියෙන්නේ දැන් මේ ප්‍රස්ථාරයේ සමීකරණය ලියාගෙන x තියෙන තැනට ඍණ 1 ආදේශ කරලා උත්තරේ ගන්න. බලන්න ළමයි දැන් මේකේ මේ සමමිතියට අනුව ගත්තොත් ඍණ 6 ඍණ 6 ඍණ 1 ඍණ 1 2 2 මෙතනට 2 එන්න ඕනේ. නමුත් සමමිතියට අනුව පිළිතුරු ලියන්න එපා ආදේශ කරලා පෙන්නලම උත්තරය අරන් දෙන්න නැද උත්තරේ 2 විත්තිය දන්නවා. අපි බලමු මේක අරන් දෙන්න. 3 ඍණ මේ x වෙනුවට දාන්න ඕනේ ඍණ 1. x වලට ඍණ 1 දාන්න ඕනේ ඍණ 1 වර්ග කරන්න ඕනේ. එතකොට බලන්න 3 අඩු කිරීම ඍණ 1 වර්ග කරාම එන්නේ ධන 1යි. ආම් බලන්න දැන් 3න් එකක් අඩු වුණාම උත්තරය කීයද? 2යි. මේ හිස් තැන පුරවන්න ඕනේ සමමිතියට අනුව පුරවන්න එපා. මොකද මම උත්තර පත්‍ර බලන පරීක්ෂකවරයෙක් වශයෙන් සමමිතියට අනුව ලියන්න කිව්වොත් ලිව්වට කමක් නැහැ. නැත්නම් අපි ආදේශ කරලා පෙන්වන්න ඕනේ. ඊළඟට අපි අහනවා දැන් දෙවෙනි ප්‍රශ්නය තමයි මේ ශ්‍රිතය අඳින්න ඕනේ. එතකොට අපිට මේගොල්ලෝ මේ ප්‍රශ්න පත්‍රයේ උපදේශයක් දෙනවා x අක්ෂයේ දිගේත් y අක්ෂයේ දිගේත් කුඩා කොටු 10කින් ඒකක එක ගානේ අරගෙන මේ ප්‍රස්ථාරය අඳින්න කියලා. ඒකක එක ගානේ. දැන් අපිට මෙහෙමත් හිතන්න පුළුවන්. දැන් අපේ ප්‍රස්ථාර කොලේ මෙහෙමනම් හරිද මේකත් පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න. කුඩා කොටු 10ක යුනිට් එකක් ගත්තොත් එහෙම කුඩා කොටු 10ක මේ වගේ කුඩා කොටු 10ව මේ පැත්තට තියෙනවා 9ක්. හරිද? මේ පැත්තට තියෙනවා කුඩා කොටු 10 යුනිට් 13. මෙන්න මේක චුට්ටක් මතක තියාගන්න. මේ පැත්තට 9යි මේ පැත්තට 13යි. දැන් ඒගොල්ලෝ අපිට සුදුසු පරිමාණයක් ගන්න කිව්වොත් අපිට ඒක චෙක් කරගන්න පුළුවන් මෙහෙම ඍණ 3 ඉඳලා ඍණ 3යි ධන 3යි. එතකොට ඍණ 3 පැත්තට යුනිට් 3යි ධන 3 පැත්තට යුනිට් 3යි බිඳුවට එකක් ගත්තොත් ඔක්කොම 3යි 3යි 6යි 1යි 7ක්. අපිට 9ක් තියෙන නිසා කුඩා කොටු 10කින් අඳින්න පුළුවන්. අනිත් පැත්ත බලන්න. ඍණ පැත්තට 6ක් තියෙනවා යුනිට් 6ක්. එතකොට ධන පැත්තට තියෙන්නේ 3යි y අක්ෂයේ. එතකොට 6යි 3යි 9යි. බිඳුවටත් එකක් ගත්තොත් 10යි. ඉතින් අපිට 13ක්ම තියෙන නිසා කුඩා කොටු 10කින් යුනිට් එක ගානේ අරගෙන අපිට අඳින්න පුළුවන්. ඉතින් මම දැන් ඕගොල්ලන්ට ඒ විදිහට අක්ෂ දෙක මම මේ විදිහට ඇඳා ඕගොල්ලන්ට ප්‍රස්ථාර පොලේ තමයි මේක අඳින්න වෙන්නේ. ඉතින් මම බෝඩ් එකේ ඇඳා බලන්න ඍණ 3යි ධන 3යි x අක්ෂයට y අක්ෂයට වැඩිම ධන 3 අඩුම ඍණ 6 මම මේ විදිහට ලකුණු කරා. හරිද? ලකුණු කරලා ඉවරලා දැන් ඛණ්ඩාංක ලකුණු කිරීම. ඉස්සෙල්ලම ඍණ 3 ඍණ 6. එතකොට බලන්න මේ පැත්තට ඍණ 3යි x අක්ෂයේ ඍණ 3යි y අක්ෂයේ ඍණ 6යි. එතකොට මෙන්න මේ වගේ ස්ථානයක ඍණ 3 මෙතනින් ඍණ 6. ඛණ්ඩාංකය මෙතන එනවා. අපිට ඒ ගමන්ම පුළුවන් මේ ඛණ්ඩාංකය කෙලවරේ ඛණ්ඩාංකය ධන 3ටත් ඍණ 6යි. එතකොට මේ පැත්තේ x වලට ධන 3ට y වලට ඍණ 6. මේ මෙතන ඒ ඛණ්ඩාංකය අපිට ලැබෙනවා. එතකොට බලන්න එකපාර ඛණ්ඩාංක දෙකක් අපිට සමමිතියට අනුව මෙතනින් ලකුණු කරගත්තා. ඊළඟට අපි ඍණ 2 ඍණ 1 ඛණ්ඩාංකය x ඍණ 2ට y ඍණ 1 මේ මෙතන ඒ ඛණ්ඩාංකය තියෙනවා. ඊළඟට ධන 2ටත්
ඍණ 1. ඒතර ධන 2ට ඍණ 1 ඒ කණ්ඩාංකය මෙතන බලන්න එතනත් එකම මට්ටමේ ලක්ෂයන් දෙකක් අපිට එකපාර ලකුණු කරගන්න පුළුවන්. ඊළඟට ඍණ 1 2. ඍණ 1 x වලට ඍණ 1 y වලට 2 මේ මෙතන කණ්ඩාංකයක් අපිට පුළුවන් ලකුණු කරන්න. එතකොට ධන 1 2 ලකුණු කරන්න පුළුවන් ඒ ගාමම. ධන 1ටත් 2. දැන් බලන්න කණ්ඩාංක අපි 6ක් ලකුණු කරා. තව එකයි තියෙන්නේ බිංදුවේ 3 ලකුණු කරන්න නේද? බිංදුවේ 3. ඒතර බිංදුවේ 3 මේ මෙතන. ඔය විදිහට අපි කණ්ඩාංක ටික ලකුණු කරා. ඊට පස්සේ අපි මේක සුමට වක්‍රයක් විදිහට වැඩි වංගු නැතු ගානට අඩිකෝදු තියන්නේ නැතු මේ විදිහට වක්‍රය ගානට අපි ඇඳ ගන්න ඕනේ. අපි එහෙනම් දැන් මේ වක්‍රය අඳිමු. දැන් අපි ඔන්න ශ්‍රිතය ඇඳා සුමට වක්‍රයක් විදිහට යා කරා. ඉතින් අපිට පුළුවන් ප්‍රස්ථාර කුලේ මෙහෙම ආරම් බලන්න මේ පැත්තට. ආරම් බැලුවාම අපිටම පේනවා මේකේ මොනවා හරි වෙනසක් තියෙනවද? එතකොට ඒක හදා ගන්න ඕනේ. මේ විදිහට සුමට වක්‍රයක් විය යුතුයි. අඩිකෝදු තියන්නේ නැතුව අඳින්න ඕනේ. දැන් අපි බලමු අපෙන් ප්‍රශ්න මොනවද අහන්නේ කියලා. ශ්‍රිතයේ ධනවන xc අගේ පරාසය. ශ්‍රිතයේ ධනවන. ශ්‍රිතයේ ධන වෙනවා කියලා කියන්නේ y ධන වෙනවා කියන්නේ. ශ්‍රිතයේ ධන වෙනවා කියන්නේ y ධන. y ධන වෙන්නේ මේ බිඳුවෙන් උඩ කොටස. එතකොට බිඳුවෙන් උඩ කොටසේ අපේ ශ්‍රිතයේ තියෙන්නේ මෙන්න මේ ටික. ඒතර මේ ටිකට අදාළ x වල අගේ පරාසය අහන්නේ. ඒතර මෙන්න මෙතන x අක්ෂයේ කැපෙන තැන සිට මෙන්න මෙතන x අක්ෂයේ කැපෙන තැන දක්වා පරාසය තමයි අපෙන් අහන්නේ. ඕගොල්ලෝ මේක ප්‍රස්ථාර කොලේ ඇඳාම මේ මෙතනින් මේ ඍණ 1 ඉඳලා මෙතන මෙහාට චූටි කොටු කීයක් තියනවද කියලා හරියටම ගණන් කරන්න පුළුවන්. ඍණ 1 මෙහාට ඕගොල්ලන්ට ලැබෙයි චූටි කොටු 8ක්. ඒ කියන්නේ මෙතන ඍණ 1.8 එන්න ඕනේ. මේ පැත්තෙන් ධනයකට වඩා චූටි කොටු 8ක් එහා පැත්තෙන් තියෙන්නේ. කියන්නේ මේ පැත්තෙන් ධන 1.8 එන්න ඕනේ ඕගොල්ලන්ට මාකි ස්කීම් එකේ පිළිතුර. රයිට්. එහෙනම් පරාසයක් ලියන්න මෙන්න මේක ඉගෙන ගන්න. අපි පරාසයක් ලියන්නේ කිව්වහම x වල පරාසය ලියන්නේ කිව්වහම x අකුර ඉස්සෙල්ලා ලියනවා. x අකුර ලියලා දෙපැත්තටම දාගන්න කුඩා ලකුණ. මේ පැත්තට කුඩා ලකුණ දාන්න, මේ පැත්තට කුඩා ලකුණ දාන්න. එතකොට අපිට එන්නේ මෙහෙමයි කියවෙන්නේ කීයට වැඩිද කීයට අඩුයිද කියලා. ඒතර කීයට වැඩිද? ඍණ 1.8ට වඩා වැඩි. ඍණ 1.8ට වඩා වැඩි. කීයට වඩා අඩුයිද? ධන 1.8ට වඩා අඩුයි. එතකොට බලන්න මේ පරාසය ලියන හැටි අපි ඉගෙන ගත්තොත් අපිට ලකුණු දෙකක් හම්බ වෙනවා මේ විදිහට පරාසය ලිව්වහම මේ ලකුණු දෙක ගන්න තප්පර ගානයි යන්නේ නේ. රයිට්. ඊළඟට අපිට කියනවා මේ වගේ ප්‍රශ්නයක්. ප්‍රස්ථාරයේ භාවිතයෙන් මෙන්න මේ වර්ගජ සමීකරණයේ මූල සොයන්න කියලා. එතකොට ප්‍රස්ථාරයේ භාවිතයෙන් මේ වගේ වර්ගජ සමීකරණයක මූල ලබා ගන්නයි කිව්වහම අපිට තියෙන්නේ එක වැඩයි. මොකද්ද? අපි ඇඳ ප්‍රස්ථාරය අපි ඇඳ ශ්‍රිතේ සමීකරණයේ අංක 1 කියලා ගන්නවා. මොකක්ද දැන්නේ අපි y සමානයි 3 ඍණ x වර්ගය කියන අපි ඇඳ ශ්‍රිතේ සමීකරණයේ අංක 1 කියලා ගන්නවා. ඒගොල්ලෝ අපිට විසඳන්න දෙන වර්ගජ සමීකරණය අපි අංක 2 කියලා ගන්නවා. මේක ලියනවා දැන් මෙතනින්. මේක ලියනකොට මෙතනින් මේ y තියෙන පැත්තට බිඳුව දාන්න 3 ඍණ x වර්ගය එහා පැත්තට ලියන්න. මෙහෙම ලියලා ඒක අංක 2 කියලා නම් කරනවා. හරි. දැන් එතකොට මේ සමීකරණ දෙක ප්‍රස්ථාරයේ භාවිතයෙන් තමයි විසඳන්න කියන්නේ. ඔන්න දැන් අපි ප්‍රස්ථාරයේ භාවිතයෙන් විසඳන්න සූදානම්. දැන් ඔයගොල්ලන්ට තියෙන පොඩි වැඩක් මොකද්ද? මේකේ 1 2 සුළු කරලා සමගාමී සමීකරණ වල කරනවා වගේ 1 2 2 සුළු කරලා වර්ගපදයේ තමයි අපි අයින් කරගන්නේ. මොකද වර්ගපදයේ තිබ්බොත් එන්නේ වර්ගජ ශ්‍රිතයක්. වර්ගපදයේ කපා ගන්න ඕනේ. ඉතින් අපි බලනවා ඍණ x වර්ගය ඍණ x වර්ගය. ඔක කැපිලා යන්න නම් එකතු කරොත් ඍණ 2x වර්ගය වෙනවනේ. එහෙනම් අඩු කරන්න ඕනේ. මේකෙන් මේක අඩු කරන්න ඕනේ. අඩු කරනකොට බලන්න 3ක් කැපිලා යනවා. ඍණ x වර්ගයත් අඩු කරනකොට කැපිලා යනවා. එතකොට එහෙමත් නැත්නම් මෙහෙමත් ඉස්සරයි. මේකේ දකුණු පැත්තයි මේකේ දකුණු පැත්තයි සමානනේ. එහෙනම් මේ වම් පැති දෙක සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට උත්තරේ එනවා කොහොම හරි y සමානයි කීයක්ද? බිඳුවක්. අපි කරේ 1න් 2 අඩු කරා. එතකොට අපිට එනවා y සමානයි බිඳුවක්. දැන් අපිට පුළුවන් මූල ලබා ගන්න. අපිට කියන්නේ මූල ලබා ගන්න කියලා. එම නිසා මෙහි මූල අපිට උත්තර දෙකක් එනවා. x සමානයි එක උත්තරයක් එනවා. x සමානයි කියලා තව උත්තරයක් එනවා. මොකක්ද එක උත්තරය?
y සමානයි බිඳුව රේඛාව තමයි මේ ඇඳලා තියෙන්නේ. x අක්ෂය y අක්ෂය අපි අනිවාර්යෙන් ලකුණු කළ යුතුයි x y අක්ෂ දෙක ওই විදිහට. ඉතින් බලන්න y සමානයි බිඳුව රේඛාව කියන්නේ y වල බිඳුව හරහා යන මේ රේඛාව. ඒ කියන්නේ x අක්ෂය. y සමානයි බිඳුව රේඛාව කියන්නේ x අක්ෂය. කැපෙන තැන් දෙක ඍණ 1.8යි ධන 1.8යි. උත්තරේ ඍණ 1.8යි ධන 1.8යි කියලා අපිට මූල දෙක ලැබෙනවා. ඍණ 1.8යි. ඒගොල්ලෝ ධන මූලය මොකක්ද කියලා ඇහුවොත් අපි දෙන්නේ ධන 1.8. ඍණ මූලය මොකක්ද කියලා ඇහුවොත් මේක මූල මොනවද කියලා ඇහුවොත් මේ දෙකම අපි දෙන්න ඕනේ. මේකේ තව ප්‍රශ්නයක් තියෙනවා. මම මේ ප්‍රශ්නේ මේ උඩ ටික මකලා ලියන්නම්. දැන් අපිට කියනවා මෙහෙම. මේ ශ්‍රිතය පස්වෙනි කොටසට කියනවා මේ ශ්‍රිතය ඉහත ශ්‍රිතය y අක්ෂයේ දිගේ ඒකක දෙකක්. මේ y අක්ෂයේ දිගේ ඒකක දෙකක් පහළට විස්ථාපනය කළ විට පහළට විස්ථාපනය කරනවා කියන්නේ මෙහෙම තල්ලු කරගෙන එනවා පහළට. ඒකක කීයද? දෙකක්. පහළට විස්ථාපනය කළ විට ලැබෙන ශ්‍රිතේ සමීකරණය ලියන්න. එතකොට ළමයි දැන් අපි මේ ඇඳ ශ්‍රිතේ තමයි මේ තියෙන්නේ. දැන් මේක ඒකක දෙකක් පහළට විස්ථාපනය කළාම දැන් මේ ප්‍රස්ථාරය බලන්න. මේ උපරිමාගේ දැන් තියෙන්නේ 3යි නේ. බලන්න අපි ඇඳ ශ්‍රිතේ මේ 3න් කියවෙන්නේ උපරිමාගේ තමයි. හරිද? දැන් මේක මෙහෙම පහළට තල්ලු කරන් එනකොට ඒකක දෙකක් 1යි 2යි. දැන් උපරිම අගය මේ මෙන්න මෙතනින් තමයි මේක හැරෙන්නේ දැන්. තේරෙනවද? මේක හැරෙන්නේ දැන් මේ මෙතනින් ඔන්නෝම හැරෙන යන වක්‍රයක් තමයි අපිට ලැබෙන්නේ. ඒ කියන්නේ දැන් උපරිමාගේ කීයද එතකොට? 1යි. එහෙනම් අපේ අලුත් ශ්‍රිතේ සමීකරණය මොකක් වෙන්න ඕනේද? මෙතන 3 තිබ්බ එක උපරිමාගේ 3 තිබ්බ එක දැන් උපරිමාගේ 1 බවට පත් වෙනවානේ. එතකොට එන්නේ 1 ඍණ x වර්ගය. මේක තමයි අපේ එහෙම පල්ලෙහාට ඒකක යුනිට් දෙකක් තල්ලු කරන් ආපුවම පහළට y අක්ෂයේ දිගේ අලුත් ශ්‍රිතේ සමීකරණය වෙන්න ඕනේ y සමානයි 1 ඍණ x වර්ගය. පැහැදිලිද? තවත් යුනිට් එකක් තල්ලු කරන් ආව නම් බිඳුවට එනවා. එතකොට මෙතන බිඳුව එන්නේ. තවත් ඒ කියන්නේ මෙතන ඉඳලා හතරක්ම තල්ලු කරන් ආවම 1යි 2යි 3යි 4යි උපරිමගේ මෙතනට આવොත් එතනට එන්නේ ඍණ 1 එන්නේ. දැන් තේරෙනවද? රයිට්. ඊළඟට දරුවනේ මේ තුන්වෙනි ගානට අපිට දීලා තියෙන්නේ සමගාමී සමීකරණ ඇසුරෙන් විසඳීම සඳහා ගාන. සමීකරණ දෙකක් අපි හදා ගන්න ඕනේ. බලමු මොකද්ද කියලා තියෙන්නේ කියලා. A හා B ලෙස වර්ග කර ඇති පාර්සල් වලින් පාර්සල් දෙකක් තියෙනවා. එකක් A වර්ගයේ අනිත් එක B වර්ගයේ. කියලා මෙහෙම. B හි ස්කන්ධය A හි ස්කන්ධයෙන් 3 ගුණයකට වඩා කිලෝග්‍රෑම් 10කින් වැඩි. A වර්ගයේ පාර්සල් එකක හා B වර්ගයේ පාර්සල් දෙකක මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 34යි. ඒතර මේ වාක්‍ය දෙකෙන් අපිට සමීකරණ දෙකක් ගොඩනගා ගන්න ඕනේ. අපිට දීලා තියෙනවා ඒ සඳහා මෙන්න මෙහෙම ගන්න කියලා. A කියන පාර්සලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් x කියලා ගන්නලු. B කියන පාර්සලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් y කියලා ගන්නලු. දැන් අපි xy දෙක හිතේ තියාගෙන දැන් මේක කියවමු. A වල x, B වල ස්කන්ධය y. දැන් මෙහෙමනේ කියන්නේ. B හි ස්කන්ධය, ඒ කියන්නේ y. B හි ස්කන්ධය A හි ස්කන්ධයෙන් 3 ගුණයකට වඩා කිලෝග්‍රෑම් 10ක් වැඩි. A වල ස්කන්ධය වගේ 3 ගුණයක් කියන්නේ 3x. ඊටත් වඩා කිලෝග්‍රෑම් 10ක් වැඩි කියන්නේ 3x ධන 10යි. ඒතර එක සමීකරණයක් අපිට ලැබෙනවා. මේ B වල ස්කන්ධය y සමාන වෙනවා. A වල ස්කන්ධය වගේ 3 ගුණයක් කියන්නේ 3x ඊටත් වඩා කිලෝග්‍රෑම් 10ක් වැඩි කියලා අපිට කියනවා. මේක තමයි අපේ පළවෙනි සමීකරණය. ඊළඟට දෙවෙනි සමීකරණය ගන්නේ කොහොමද? අපිට ඕන නම් පුළුවන් මේක සමගාමී විදියට හදාගන්න. මේ 3x මේ පැත්තට අරගෙන අපි පොඩ්ඩක් දෙවෙනි එකත් ලියලා බලමු. A වර්ගයේ පාර්සල් එකක හා A වර්ගයේ පාර්සල් එකක් කියන්නේ x හා B වර්ගයේ පාර්සල් දෙකක ඒ කියන්නේ 2y. x වලයි 2y x වලට x එකතු කිරීම 2y කියන මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 34යි. එතකොට අපිට තවත් සමීකරණයක් ලැබෙනවා. මම මේක මෙතනින් පොඩ්ඩක් ලියන්නම් මේ පැත්තෙන්. x A වල ස්කන්ධය x B වගේ දෙගුණයක් කියන්නේ 2y මේ දෙක එකතු කරාම 34ට සමාන වෙනවා. මෙන්න මේක තමයි අපේ දෙවෙනි සමීකරණය. හරිද? එතකොට අපිට පුළුවන් දැන් මේක සමගාමී විදිහට තියෙන්නේ. මේකත් අපිට මෙහාට අරන්
එහෙම හදන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ක්‍රමයක් තියෙනවා. මේකේ y උක්ත වෙලානේ තියෙන්නේ. අපිට පුළුවන් y වෙනුවට 3x ධන 10 මේකට ආදේශ කරන්න. ඒතර ක්‍රම දෙකක් තියෙනවා. මේ y තියෙන තැනට 3x ධන 10 දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට පුළුවන් මේක හදන්න මේ විදිහට මේක අපි සකස් කරනවා මේ පැත්තට 3x ගෙනල්ලා. ඒතර එනවා y ඍණ 3x සමානයි 10. අපි මේ සමීකරණය කැපිටල් A කියලා ගත්තොත් මේක දැන් පළවෙනි සමීකරණය කියලා නම් කරගන්න පුළුවන්. ඒතර මේකනේ දෙවෙනි සමීකරණය. ඒතර මේකයි සමීකරණ දෙක. ඊට පස්සේ අපි මොකද කරන්නේ දැන් මේක සංගුණක සමාන කරගන්න ඉපේ. අපිට පුළුවන් මෙතන ධන 2යි y තියෙන්නේ මෙතන තියෙන්නේ නැත්තම් මේක ඍණ 3x තියෙන්නේ මේක 3ෙන් ගුණ කරොත් ධන 3x කරතයි. අපි එහෙම කරමු නේද? එතකොට දෙවෙනි සමීකරණය මට පුළුවනි කියන ගුණ කරන්න. 3ෙන් ගුණ කරාම ධන 3x කරගන්න පුළුවන්. දැන් අපි 3ෙන් ගුණ කරලා ලියන්න. මේක ධන 3x 3ෙන් ගුණ කරාම ධන 6y මේකත් 3ෙන් ගුණ කරලා මේ පැත්තේ ලියන්න ඕනේ නේ. 34 3ෙන් ගුණ කළාම 3 4 12 එකක් ඉතුරුයි 3 3 9 1යි 10 102යි. දැන් මේක අපි තුන්වෙනි සමීකරණය හැටියට ගන්න. ඕන දැන් 1යි 3යි සමීකරණ දෙක දැන් ළඟ තියෙනවානේ. 1යි 3යි සමීකරණ දෙක ළඟ තියෙනවා. දැන් අපිට පේනවා ඍණ 3x ධන 3x මේ දෙක එකතු කරොත් තමයි කැපිලා යන්නේ. එහෙනම් අපි මේ දෙක එකතු කරමු. 1යි 3යි එකතු කරමු. 1යි 3යි එකතු කරාම අපිට ඕනනම් ලියන්නත් පුළුවන් නැත්නම් කෙලින්ම මේක කැපිලා යන හින්දා y ට 6යි y එකතු කරලා 7යි y කියලා කෙලින්ම ලියන්නත් පුළුවන්. අපි කමන්නේ මෙහෙම කරමු. y න 3x ට එකතු කරන්න ඕනේ 3x ධන 6y මේ පැත්තෙන් එනවා 102ට 10ක් එකතු වෙනවා. මේ 3x එතකොට කැපිලා යනවා. එතකොට අර ඉස්සෙල්ලා කිව්වා වගේ 7y එනවා. මේ පැත්තෙන් 10ක් එකතු කරාම 112ක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් දෙපැත්තම 7ෙන් බෙදලා අපිට පුළුවන් y හොයන්න. y සමානයි 7 1ක් 7යි 4ක් ඉතුරුයි 42ට 4ක් 6 42යි. ඒ කියන්නේ y වලට එනවා කිලෝග්‍රෑම් 16ක්. දැන් අපිට පුළුවන් x y වලගේ ආදේශ කරලා මේ කැමැති සමීකරණයකට x හොයන්න. අපි බැලුවොත් එම පහසුම මෙන්න මේක වගේ පේනව නේද? දැන් x හොයන්න නම් මේක හොඳයි නේ. අපි මේකට ආදේශ කරමු. දෙවෙනි සමීකරණයෙන් x ධන 2y සමානයි 34 කියන සමීකරණයට අපි y තියෙන තැනට 16 දාමු. x ධන 2 16 සමානයි 34යි. x සමාන වෙනවා 34න් අඩු කරන්න ඕනේ 16ව දෙකක් කීයද? 32ක්. එතකොට x සමානයි 34න් 32ක් අඩු කරාම කිලෝග්‍රෑම් කීයද? කිලෝග්‍රෑම් අපිට දෙකක් ලැබෙනවා නේද? x වලට දෙකක් ලැබෙනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට x වල y වල කියන්නේ මෙහෙමයි. මේක දීලා පළවෙනි කොටසෙන් කියනවා සමගාමී සමීකරණ දෙකක් ලබා ගන්න කියලා. ඊට පස්සේ කියනවා දෙවෙනි කොටසෙන් ඒ සමගාමී සමීකරණ දෙක විසඳලා x සහ y සොයන්න කියලා. හරි. දැන් ඊට පස්සේ අපි බලමු මේ තුන්වෙනි ගානේ b කොටස. ඊළඟට තුන්වෙනි ගානේ b කොටස අසමානතා පාඩමට සම්බන්ධවයි තියෙන්නේ. කියනවා මෙහෙම. දුම්රිය එන්ජිමකට මෙට්‍රික් ටොන් 480ක උපරිම බරක් ඇදගෙන යා හැක. උපරිම මෙට්‍රික් ටොන් 480ක උපරිම බරක් ඇදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ 480කුත් ඇදගෙන යන්න පුළුවන්. උපරිම බර 480යි. ඊට අඩු වෙනුත් ඇදගෙන යන්න පුළුවන්. එම එන්ජිමෙන් මෙට්‍රික් ටොන් 60ක් බර ඇති මගී මැදිරි 6කුයි මෙට්‍රික් ටොන් 60ක් එකක් බර මෙට්‍රික් ටොන් 60යි ඒ වගේ මගී මැදිරි 6කුයි බඩු පෙට්ටි 3කුයි ඇදගෙන යනවා. එක බඩු පෙට්ටියක බර මෙට්‍රික් ටොන් T කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා. අපිට කියනවා අසමානතාවයක් ගොඩනගන්නලු. ඒක විසඳීමෙන් බඩු පෙට්ටියක උපරිම බර කීයද කියලා. අපි බලමු මේ ඇදගෙන යන මේ මැදිරි වල මුළු බර. එතකොට මෙට්‍රික් ටොන් 60 බර ඇති මගී මැදිරි 6ක් නම් 60 ඒවා 6ක් නේද? සහ
බඩු පෙට්ටි 3ක් නම් එක බඩු පෙට්ටියක් මෙට්‍රික් ටන් T නම් බඩු පෙට්ටි 3ට 3යි T අර 60ක් බර මගී මැදිරි 6ක් තියෙනවා නම් එතන 60 ඒවා කීයද 6ක් 60 ඒවා 6ක් මෙන්න මෙච්චරක් තමයි මේවා තමයි මේ ප්‍රමාණය තමයි ඇදගෙන යන්නේ. ඒතර උපරිම බර කියන්නේ 480යි මෙට්‍රික් ටන්. ඒ කියන්නේ මෙන්න මේ බර ඇදගෙන යන මේ බර 480ට වඩා මොකද වෙන්න ඕනේ? උපරිම බර 480යි. එහෙනම් මෙන්න මේ ඇදගෙන යන මේ බර 480ට වඩා මොකද වෙන්න ඕනේ? කුඩා හෝ සමාන වෙන්න ඕනේ. නේද? මේක වැඩි වුණොත් 480 වුණත් ඇදගෙන යන්න පුළුවන්. හැබැයි මේ බර 480ට වැඩි වුණොත් මොකද වෙන්නේ? ඇදගෙන යන්න බෑ. එහෙනම් අපි දැන් මේ ඔන්න පළවෙනි කොටස තමයි මේ තියෙන්නේ. දැන් දෙවෙනි කොටස මේක විසඳන්න. මේ 60 අපි එහා පැත්තට ගෙනියමු. එතකොට 3යි T කියන එක කුඩයි හෝ සමානයි 480න් අඩු වෙන්න ඕනේ 60 6ක්. 36 360ක් අඩු වෙන්න ඕනේ. එතකොට 3යි T කුඩයි හෝ සමයි 480න් 360ක් අඩු කරමු. 0යි 8න් 6ක් 2යි 4න් 3ක් 1යි. ඊට පස්සේ දෙපැත්තම අපි 3ෙන් බෙදුවොත් අපිට ලැබෙනවා T කුඩයි හෝ සමානයි 120 3ෙන් බෙදුවොත් කීයද 40යි. එතකොට මේකට අදාළ අවයව මොනවද? T වලගේ 40 ගන්න පුළුවන් නේද? සමාන ලකුණු 3 ඉඳ 40 ගන්න පුළුවන්. T වලගේ 40ට අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ 39 38 ඔය විදිහටයි තියෙන්නේ. දැන් බලන්න ඔයගොල්ලන් හොඳටම මේ 40 තමයි මේ පැත්ත ගැන අපිට කියන්න බෑ. එහාට දිගටම යනවනේ. මේ 40 කියන්නේ මේකේ ලොකු මේක නේද? ඒ කියන්නේ උපරිම බර තමයි අපිට එන්නේ 40යි කියලා. මොකද්ද? බඩු පෙට්ටියක උපරිම බර තමයි අපිට ලැබෙන්නේ. අන උත්තරය බඩු පෙට්ටියක උපරිම බර කොච්චරද? 40යි. මොනවද? මෙට්‍රික් ටන්. මෙට්‍රික් ටන් 40යි උපරිම බර. සමාන ලකුණ නොතිබ්බනම් අපිට 40 ගන්න බෑ. සමාන ලකුණ තියෙන ඉඳ තමයි 40 ගත්තේ. රයිට්? හතරවෙනි ගාන තියෙන්නේ මෙහෙමයි. ඒගොල්ලෝ වචනෙන් දීලා තියෙනවා මෙහෙම ඍජුකෝණී ත්‍රිකෝණයක පාද 3 එකක් x අනිත් එක x ධන 3 සහ කර්ණය x ධන 6 කියලා මම ඒ විස්තරයේ රූප සටහනේ දැක්වුවා. ඊට පස්සේ අපිට කියනවා පාදවල දිග අතර සම්බන්ධයක් ගොඩනගා. මේ සම්බන්ධය විසඳීමෙන් මෙන්න මේ වර්ගජ සමීකරණය ලබා ගන්න. ඒක තමයි අපේ පළවෙනි කොටස. දෙවෙනි කොටසට කියනවා ඊට පස්සේ වර්ගජ සමීකරණය විසඳීමෙන් ත්‍රිකෝණයේ පාදවල දිග සොයලා දෙන්න කියලා. ඉතින් එහෙනම් ළමයි මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ පාද අතර තියෙන සම්බන්ධය මොකක්ද? කිව්වම ඔයගොල්ලන්ට මොන පාඩමද මතක් වෙන්නේ? පයිතගරස් ප්‍රමේය කියන පාඩම නේද? ඒතර පයිතගරස් සම්බන්ධයෙන් කියවෙන්නේ මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය වර්ග කරාම එන උත්තරය ඉතිරි පාද දෙක වර්ග කරලා එකතු කරාම එන උත්තරයට සමාන වෙනවා කියන එක. ඒ කියන්නේ x ධන 6 වර්ග කරාම එන උත්තරය සමාන වෙනවා කියලා කියනවා. මොකද්ද? ඍජුකෝණය අඩංගු පාද දෙක වර්ගවල එකතුවට. ඒ කියන්නේ x කියන එක වර්ගය කරාලා එන උත්තරය ධන අනිත් පාදය x ධන 3 කියන පාදයේ වර්ග කරලා එන උත්තරය. ඒතර දැන් මේක විසඳලා මෙන්න මේ වර්ගජ සමීකරණය ලබා ගන්න. එතකොට අපි හිතමු පළවෙනි කොටස තමයි අපි මේක දැන් කරගෙන යන්නේ. පළවෙනි කොටසේදී මේක විසඳලා මේක වරහන්නේ ඉවත් කරලා මේක ගන්න බැරි වුණා කියමුකෝ. ඒත් හැබැයි දෙවෙනි කොටස හදන්න පුළුවන්. මොකද මේ වර්ගජ සමීකරණය දැන් විසඳන්න තියෙන්නේ. ඒක මතක තියාගන්න හොඳේ. එතකොට මේ දෙවෙනි කොටස මේ වර්ගජ සමීකරණය විසඳලා පාදවල දිග හොයලා දෙන්න පුළුවන්. පළවෙනි කොටස බැරි වුණා. හොඳයි අපි බලමු. x ධන 6 කියන එක වර්ගය. පරිපූර්ණ වර්ගය. අපිට මේක වර්ග කරලා එන උත්තරය මෙහෙම පැත්තක x ධන 6 වර්ග කරනවා කියන්නේ නැවත x ධන 6න් ගුණ කරලා වරහන් ඉවත් කරලා එන උත්තරය අපි මනෝමයෙන් ගන්න දන්නවද?
x ධන 6 වර්ග කරාම එන උත්තරේ. අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. අපි ඒක දන්නේ නැත්නම් මම ඒකට වීඩියෝවක් වෙනම ඉදිරිපත් කරලා තියෙනවා. ඒක බලන්න. නැත්නම් දැන් අපි මනෝමය පද තුන ලියන්න ඉගෙන ගමු. පළවෙනි පදේ වර්ග කරනවා. පළවෙනි පදේ ගත්තා. ඊළඟට අපි මෙතන තියෙන පද දෙක ಗುಣ කරලා එන උත්තරේ දෙකෙනුත් ಗುಣ කරමු. x 6ෙන් ಗುಣ කරාම එනවා 6යි x දෙකෙන් ಗುಣ කරාම එනවා 12යි x. ඔන්න මැද පදේ. අග පදේ ගන්නේ මේ 6 වර්ග කරලා ලියනවා 36යි කියලා. හරිද? ආයෙ බලන්න. x වර්ග කරලා ලියුවා. ඊට පස්සේ මැද පදේ ගත්තේ මේ දෙක ಗುಣ කරලා 6යි x 6ෙන් ಗುಣ කරලා දෙකෙනුත් ಗುಣ කරලා 12යි x ලියුවා. ඊළඟ 6 වර්ග කරලා 36 ලියුවා. ඊළඟ සමානයි දකුණු පැත්තේ තියෙනවා x වර්ගය. තවත් තියෙනවා මෙතන මොකද්ද? මේකත් වර්ග කරන්න දිනවා අර විදිහට. පළවෙනි පදේ වර්ග කරා x වර්ගය. ඊළඟට මේ පද දෙක ಗುಣ කරාම එනවා 3x දෙකෙන් ಗುಣ කරාම එනවා 6x. ඊළඟට ධන 3 වර්ග කරාම එනවා 9. හරිද? දැන් ඊළඟට අපි මේ පද ටික ඔක්කොම එක පැත්තකට අරා යන්න ඕනේ. මේ පැත්ත x වර්ගය ධන x වර්ගය 2යි x වර්ගය තියෙනවා. ඊළඟට මෙතන 6ix තියෙනවා. මෙතන 9 තියෙනවා. මේ පද ටිකත් එහා පැත්තට ගෙනියමු. මෙතන 2ix වර්ගයේ තියෙන මෙතන x වර්ගයේ තියෙන ඉඳන් මේක එහා පැත්තට ගෙනියමු. x වර්ගය එහා පැත්තට ගියාම ඍණ x වර්ගය වෙනවා. ධන 12ix එහා පැත්තට ගියාම ඍණ 12ix වෙනවා. ධන 36 එහා පැත්තට ගියාම ඍණ 36 වෙනවා. මේ පැත්ත එතකොට අපිට ඉතුරු වෙන්නේ බිඳුව. අපි දැන් මේකේ එක જાතියේ පද හඳුනා ගන්න ඕනේ. මෙතන වර්ග පදයක් තියෙනවා මෙතන වර්ග පදයක් තියෙනවා. 2x වර්ගයෙන් x වර්ගය අඩු කරාම x වර්ගය එනවා. ඊළඟ ධන 6ix ඍණ 12ix. x අඩංගු පද දෙකක් තියෙනවා. ධන 6ix ඍණ 12ix කියන්නේ කීයද? ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණ දානවා. 12x රින් 6x අඩු කරාම 6ix ලොක්කගේ ලකුණ ඍණ 6ix එනවා. ඊළඟට මෙතන ධන නාමයේ නියත පද දෙකක් තියෙනවා. ධන නාමයේ ඍණ 36. ඒතර ඒකෙදිත් අපි 36න් 9ක් අඩු කරනවා. 36න් 9ක් අඩු කරාම කීයද? 36න් 9ක්. 36න් 6ක් අඩු කරොත් 30යි. තව 3ක් අඩු කරොත් 27යි නේද? 27යි 9යි එකතු කරාම 36යිනේ. එතකොට 27යි. ලොක්කගේ ලකුණ ඍණ 27ක් එනවා. අපිට මෙන්න වර්ගජ සමීකරණය ලබා ගත්තා. x වර්ගයේ ඍණ 6x ඍණ 27 සමානයි බිඳුව කියන වර්ගජ සමීකරණය. ඊට පස්සේ මේ වර්ගජ සමීකරණය අපි දැන් ඔන්න පළවෙනි කොටස ගත්තා. දැන් දෙවෙනි කොටසට තියෙන්නේ මේක විසඳලා ත්‍රිකෝණයේ පාදවල දිග හොයන්න. එහෙමනම් ළමයි අපිට තියෙන්නේ දෙවෙනි කොටසට මේක විසඳන්න අපිට මේකේ සාධක දෙක හොයන්න පුළුවන්ද? අන්න හොයාගත්තා නම් කෙලින්ම දාගත්ත හැකියි. අපි ඒක හොයන්න පුළුවන් මෙන්න මෙහෙම. මේකේ වර්ගපදයේ සංගුණකයේ 1යි, මැද පදයේ සංගුණකයේ ඍණ 6යි, නියත පදයේ ඍණ 27යි. අපි ඒකෙදී මෙහෙම කරමු. දෙපැත්තේ සංගුණක දෙක එක්වරක් ඍණ 27 මෙතනට ගන්නවා ඍණ 27යි කියලා. කොහොමද ගත්තේ? එක්වරක් ඍණ 27. ඊට පස්සේ මේක අපි කොටස් දෙකකට වෙන් කර ගන්න යන්නේ. මෙතන යටින් දාගන්න මේ මැද පදයේ සංගුණකයේ ඍණ 6යි. හරිද? මැද පදයේ සංගුණකයේ ඍණ 6යි. දැන් අපි බලනවා සංඛ්‍යා දෙකක් ගුණ කරාම එන්න ඕනේ ඍණ 27ක්. ඒ ගුණ කරන සංඛ්‍යා දෙක එකතු කරාම ඍණ 6ක් එන්නේ. මේ දෙක එකතු කරාම ඍණ 6ක් එන්න නම් ලොකු ඉලක්කම ඍණ වෙන්න ඕනේ, පොඩි ඉලක්කම ධන වෙන්න ඕනේ. එතකොට තමයි මේ දෙක එකතු කරාම ඍණ 6ක් එන්නේ, ඍණ උත්තරයක් එන්නේ. කීවරක් කීයද? 27 හැදෙන එක ආකාර තියෙනවා. මෙතනින් ගැලපෙන්නේ මොකද්ද? 9 වරක් 3 27යි. බලන්න ඍණ 9යි ධන 3යි ගුණ කළාම ඍණ 27යි. ඍණ 9ට ධන 3ක් එකතු කරාම ඍණ 6යි. ඔය දෙපැත්තම හරියන විදිහට මේ සංඛ්‍යා දෙක දාගන්න ඕනේ. හරිද? ආයි බලන්න ඍණ 9 ධන 3ෙන් ගුණ කළාම ඍණ 27 එන්න ඕනේ. මේ දෙක එකතු කරාම ඍණ 6 එන්න ඕනේ. එනවනේ. එහෙනම් අපිට සාධක දෙක දැන් කෙලින්ම ලියන්න පුළුවන්. වර්ගපදයේ සංගුණකයේ එකක් වෙලා තියෙන හින්දා එක සාධකයක් ලියනවා ඍණ 9ෙන් ලියනවා x ඍණ 9 කියලා. අනෙක් සාධකේ ලියනවා ධන 3ෙන් x ධන 3 කියලා. හරිද? ඊට පස්සේ අපිට පුළුවනි මේ සාධක දෙක හෙව්වට පස්සේ ශුන්‍ය ගුණය පාවිච්චි කරලා මේක උත්තර දෙක ලබා ගන්න. එක උත්තරයක් එනවා x ඍණ 9 සමානයි බිඳුව හෝ
අනිත් එක එනවා x ධන 3 සමානයි බිඳුව. එහෙම වෙන්නේ ළමයි මේ ගුණ වෙන සංඛ්‍යා දෙකෙන් එක සංඛ්‍යාවක් බිඳුව වුණොත් අනිවාර්යෙන් ගුණ කරාම බිඳුවරක් 5 බිඳුවයි අන්න ඒ වගේ 8 වරක් බිඳුව බිඳුවයි. එක්ක මේක බිඳුව වුණොත් උත්තරේ බිඳුවයි නැත්නම් මේක බිඳුව වුණොත් උත්තරේ බිඳුවයි. ඒකට තමයි ශුන්‍ය ගුණය කියන්නේ. මෙතනින් එනවා x සමානයි ධන 9ක් එනවා. මෙතනින් එනවා x සමානයි ධන 3 එහා පැත්තට ගියාම ඍණ 3ක්. දැන් එතකොට මට කියන්න x කියන්නේ මොකද්ද? මේ පාදයක දිගක් ඍණ වෙන්න පුළුවන්ද? බෑ නේද? පාදයක දිගක් ඍණ වෙන්න බෑ. එහෙනම් x සමානයි 9. ඒතර දිගක් ඍණ විය නොහැක. දිගක් ඍණ විය නොහැක. දිගක් ඍණ වෙන්න බෑ. එහෙමනම් අපිට එනවා x සමානයි 9ක් කියලා. දැන් ඔන්න මම උත්තරයක් ගත්තා. x වලට 9යි කියලා ඍණ 3 අයින් කරලා දැම්මා. දැන් අපිට තියෙන්නේ පාදවල දිග හොයන්නනේ. එක පාදයක් ආව x සමානයි 9. අනිත් එක මොකද්ද? x ධන 3නේ. ඒ කියන්නේ x වලට 9 දාමු 9 ධන 3. එතකොට එන්නේ කීයද? 12. අනිත් පාදය x ධන 6. x ධන 6. ඒ කියන්නේ 9 ධන 6. උත්තරේ කීයද? 15. එතකොට අපිට ලැබෙනවා එක පාදයක් 9යි අනිත් පාදේ 12යි අනිත් පාදේ 15යි කියලා අපිට පිළිතුරක් ලැබෙනවා. හරිනේ? right. ඊළඟ දරුවනේ මේ 4 වෙනි ගානේ B කොටස මෙන්න මේ විදිහට වීජීය භාග දෙකක් අඩු කරන්න තියෙනවා. එතකොට බලන්න මේ භාගයේ හරයට තියෙන x වර්ගයේ ඍණ 6x ඍණ 27. අපි එතකොට අර ඒකේ පළවෙනි ඒ කොටසෙන් ඒ වර්ගිත සමීකරණය සාධකව කැඩුවනේ. ඒතර ඒකේ තියෙන්නේ x වර්ගයේ ඍණ 6x ඍණ 27 සමානයි බිඳුව තමයි තිබ්බේ. එතකොට අපිට පුළුවන් මේ සාධක දෙක මෙතනට ගන්න. පැහැදිලිද? ඒතර ඒගොල්ලෝ අපිට ගොඩක් අමාරුවේ දාලා නැහැ. අපි දැන් මේ වෙනුවට අපි එක කොටසේදී හොයාගත්තු සාධක දෙක දානවා. පොඩි අවධානමක් තියෙනවා නේද? මොකක්ද අවධානම? x ඍණ 9 x ඍණ 3. මොකක්ද අවධානම? අපි පළවෙනි කොටසේදී අරකේ සාධක දෙක හොයාගන්න බැරි වුණා නම් මොකද වෙන්නේ? පළවෙනි කොටසේදී මේකේ සාධක දෙක හොයලා අර අපි ශුන්‍ය ගුණය පාවිච්චි කරලා උත්තර ගත්තනේ. ඒ සාධක දෙක හොයාගන්න බැරි වුණා නම් මෙතනට මේක දාගන්න බැරි වෙනවා. මෙතනදී නැවත ඉතින් අර වැරදි උත්තරේ දාගෙන හදන්න ගියාම ඔන්නම අරුවේ වැටෙනවනේ. දැන් බැලුවම බලන්නකො. ඒගොල්ලෝ දුන්න මේ සාධක දෙකම නේද මෙතන තියෙන්නේ. අරකේ සාධක දෙක මොකක්ද ආවේ අපිට? මෙතන x ඍණ 9 x ධන 3යි නේ ආයෝ. x ධන 3 ආවේ. බලන්න. අපි අර ඉස්සලා පළවෙනි කොටසෙන් මෙතන මේ සාධක දෙක නේ ආවේ. හරි. දැන් බලන්න මේ සාධක දෙක සමානයි නේ. සාධක දෙක සමානයි. එතකොට අපිට පුළුවන් පොදු හරය ගන්න x ඍණ 9 වරක් x ධන 3 කියලා පොදු හරය ගන්න. මේ දෙකේම එකම තියෙන්නේ. එතකොට හරයන් සමානින්ද ලවයන් දෙක අඩු කරන්න පුළුවන් 2x ඍණ 5 කියලා කරලා. උත්තරය අවසන් වෙනවා. බොහොම පහසුයි. හරය සමාන කරගන්න දෙයක් නැහැ. සමාන වෙලාම තියෙනවා. පස්වෙනි ගාන මධ්‍යනේ සම්බන්ධයෙන් තියෙන්නේ අපි බලමු ධාන්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයකට දින 30කදී රැගෙන ධාන්‍ය කිලෝග්‍රෑම් ප්‍රමාණය පහත වගුවේ දැක්වේ. එතකොට මේ මාසෙක එක්තරා මධ්‍යස්ථානයකට දින 30කදී ගෙනාපු ධාන්‍ය කිලෝග්‍රෑම් ප්‍රමාණය තමයි මේ තියෙන්නේ. ඒතර අපිට වගුව දෙන්නේ මේ පැත්තට වගුව දෙන්නේ පන්ති ප්‍රාන්තර මේ පැත්තට සංඛ්‍යාත ඊට යටින් මේ පැත්තට. ඉතින් මම ඒක පොඩ්ඩක් දැන් අර මධ්‍යනේ සොයන්න තියෙන හින්දා මම වගුවක් ලෙස සකස් කරගෙන ලිව්වේ. බලන්න මේ පළවෙනි ප්‍රශ්නයෙන් අහන්නේ මොකද්ද? මාත පන්තිය. මාතේ කියන්නේ වැඩිම වාර ගණනක් යෙදී ඇති පන්තිය තමයි අහන්නේ. ඉතින් බලන්න දින 8ක්ම තියෙනවා. මෙතන වැඩිම වාර ගණන දින 8යි. ඉතින් මාත පන්තිය හැටියට අපිට ගන්න වෙන්නේ 128 128 136 කියන පන්තිය. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නයෙන් අහනවා මෙහෙම
දිනකදී රැගෙන ආවේ යයි අපේක්ෂා කළ හැකි උපරිම ධාන්‍ය කිලෝග්‍රෑම් ගණන කීයද? ඒතර උපරිම කිලෝග්‍රෑම් ගණන. දැන් මෙතන බලන්න පන්ති ප්‍රාන්ත තියෙන 101 109 ඊට පස්සේ ආයෙ පටන් ගන්න 110. ඒතර ඒකින්ද මෙතන දිනකට රැගෙන එන්න පුළුවන් උපරිම කිලෝග්‍රෑම් ගණන වෙන්නේ 163. 109 ආයි තියෙන දැන් මේකට 118 මේකට ආයි තියෙන. එහෙනම් 163 තමයි උපරිම කිලෝග්‍රෑම් ගණන. 163 කිලෝග්‍රෑම්. ඊළඟට තුන්වෙනි කොටසෙන් කියනවා මෙන්න මෙහෙමයි කියන්නේ මාත පන්තියේ මධ්‍යයගේ උපකල්පිත මධ්‍යන ලෙසගෙන සැබෑ මධ්‍යනේ සොයන්න කියලා. ඒතර මාත පන්තියේ මධ්‍යයගේ මාත පන්තිය ඇවිල්ලා මේකනේ. එහෙනම් මේකේ මධ්‍යයගේ තමයි උපකල්පිත මධ්‍යන ලෙස ගන්න ඕනේ. මෙන්න මේ මාත පන්තියේ මධ්‍යයගේ මේක. දැන් අපි මධ්‍යයගේ හොයන්නේ කොහොමද? මධ්‍යයගේ තීරුව සම්පූර්ණ කරන්නේ කොහොමද? පන්ති ප්‍රාන්තරයේ තියෙන සංඛ්‍යා දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 101යි 109 එකතු කරාම අපිට එනවා 210ක්. එහෙනම් මධ්‍යයගේ 105යි. ඊළඟට 110යි 118යි එකතු කරාම අපිට එනවා 228ක්. ඒක දෙකෙන් බෙදුවාම 114යි. මේ විදිහට බැලුවාම මේ ඔක්කොම එකතු කර දෙකෙන් බෙදන්න අවශ්‍ය නැහැ. මධ්‍යයගේ අපිට පුළුවන් මේ දැන් දෙකක් විතර අපි මේ විදිහට හොයලා ඉවරලා ඉතුරු ටික අපිට ලියාගෙන යන්න පුළුවන්. මෙන්න මේ මුල පන්ති ප්‍රාන්තරයේ මුල සංඛ්‍යාවේ එක තියෙන සම්බන්ධය 101ට 4ක් එකතු වෙලා තමයි 105. 110ට 4ක් එකතු වුණාම 114. එහෙනම් අපිට මේ 4 එකතු කර ලියන්න පුළුවන්. 119 4යි 123යි 128යි 4යි 132යි 137යි 4යි 141යි 146යි 4යි 150යි 155ට 4ක් එකතු වුණාම 159යි. එතකොට මුල ලක්කමට 4ක් එකතු වෙවි අපිට මධ්‍යයගේ ටික ඉතුරු ටික සම්පූර්ණ කරන්න පුළුවන්. නැතුව මේ එකතු කර දෙකෙන් බෙදලා ඔක්කොම ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපිට කිව්වේ මාත පන්තියේ මධ්‍ය අගයේ උපකල්පිත මධ්‍ය ලෙස ගන්න. එතකොට මාත පන්තියේ හැටියට මේ පන්ති ප්‍රාන්තරයත් ඒකේ මධ්‍ය අගය අපි රවුම් කරගන්නවා. මේක තමයි උපකල්පිත මධ්‍යනේ. දැන් අපි අපගමනය කියන්නේ මේ උපකල්පිත මධ්‍යනේ සිට තියෙන දුර. ඒතර 132 ඉඳලා 123ට කොච්චරක් අඩුයිද? 9ක් අඩුයි. එහෙනම් මෙතනට බිඳුව දානවා. 9ක් අඩුයි. එතන මෙතනට ඍණ 9යි. මෙතනලා තව 9ක් අඩුයි. ඒ කියන්නේ ඍණ 18යි. තවත් 9ක් අඩුයි. එතකොට ඍණ 27යි. ඊට පස්සේ මේ පැත්තට 9ක් එකතු වෙනවා. ධන 9යි. මෙතන ඉඳලා තව 9ක් එකතු වෙනවා කියන්නේ මෙතනලා 18ක් දුරයි. තවත් 9ක් එකතු වෙනවා කියන්නේ මෙතන ඉඳලා 27ක් දුරයි. එතන 9 ওই විදිහට අපිට අපගමනය මෙතන ඉඳලා තියෙන දුර. ඒතර 132 ගෙලින් දාන්නේ අපගමනයේ බිඳුව. ඊළඟට FD තීරුවේ එකතු ගන්නවා. ඍණ 24ක් එක ඍණ 27යි. 18 වරක් 4 ඍණ 18 36යි 72යි. ඊළඟට 9 වරක් 5 45යි. ඊළඟට බිඳුවරක් 8 බිඳුවයි. 9 වරක් 6 54යි. 18 වරක් 4 72යි. 27ක් 2 54යි. ඊට පස්සේ දැන් මේ FD තීරුවේ එකතුව මෙතනට ගන්න ඕනේ. F තීරුවේ එකතුව මෙතනට ගන්න ඕනේ. F තීරුවේ එකතුව සිග්මා F කීයද? අපිට උඩින්ම දීලා තිබ්බනේ දින 30කදී කියලා. එහෙනම් මේ තීරුවේ එකතුව 30ක් එන්න ඕනේ. ඊළඟට FD තීරුවේ එකතුව සිග්මා FD. ඒතර මේක එකතු ගන්නකොට අපිට පුළුවන් මෙහෙම කරන්න. මේ තුනේ එකතුව ඍණ සංඛ්‍යා තුන එකතු කරනවා 9යි 5යි 14යි එකක් ඉතුරුයි. හතයි 2යි 9යි 10යි 4යි 14යි ඍණ 144යි. ඊපස්සේ මේ තුනේ එකතුව වෙනම ගන්නවා ධන අගය 10න් බිඳු දෙම එකක් ඉතුරුයි 12යි 5යි 17යි 1යි 18යි 180යි. ඒක ධන 180යි. ඊළඟට මේ දෙක එකතුව ඍණ 144යි ධන 180යි. කීයද එතකොට? 36ක් නේද? ධන 36ක් එන්නේ.
180න් 144ක් අඩු කරාම 36ක් එන්නේ. ඊට පස්සේ අපි ඇත්ත මද්දනේ හොයන්න ඕනේ. සැබෑ මද්දනේ හොයන්න ඕනේ. අපි බලමු සැබෑ මද්දනේ හොයන්නේ කොහොමද කියලා. සැබෑ මද්දයන්නේ. ඒකට ගන්නේ උපකල්පිත මද්දනේ. අපි උපකල්පනය කරපු මද්දනේ කීයද? 132යි. 132ට එකතු කරන්න ඕනේ අපගමනවල මද්දනේ. අපගමනවල මද්දනේ හොයන්නේ සිග්මා FD බෙදීම සිග්මා F. එතකොට 132ට එකතු කරන්න ඕනේ FD තීරුවේ එකතුව 36යි F තීරුවේ එකතුව 30යි. මේ දෙක සුළු කරගන්න ඕනේ. 6ව 5යි 6ව 6යි. 6 5න් බෙදුවාම 6ට 5ව 1යි එකක් ඉතුරුයි 10ට 2යි. ඒතර උත්තරේ එනවා 132යි දශම 1.2ක් එකතු කරාම 133.2යි. මේක අපිට කියනවා මේ ගාන කියනවා ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්න කියලා. ආසන්න පූර්ණ සංඛ්‍යාවට වැටෙව්වොත් 133යි කිලෝග්‍රෑම්. අපිට එනවා 133යි කිලෝග්‍රෑම් මධ්‍යන්නේ හැටියට. ඒ මොකද්ද කියන්නේ? දිනකදී කිලෝග්‍රෑම් 133ක් තමයි මේ මධ්‍යස්ථානයට ගෙනල්ලා තියෙන්නේ. අපි බලමු මේක ඊළඟ කොටස මොකද්ද කියලා. දැන් ආනවා මේකේ හතරවෙනි කොටසට මධ්‍යනේ ගානේ. දැන් අපිට මධ්‍යනේ ආවේ කිලෝග්‍රෑම් 133යිනේ. වටේලා පුත්තරේ. ඒතර අපෙන් ආනවා මෙහෙම. ඉහත මධ්‍යනයට අනුව ඉදිරි මාස 3 තුල රැගෙන ඉතයි බලාපොරොත්තු විය හැකි මධ්‍ය දාන්නේ කිලෝග්‍රෑම් ගන්න කීයද කියලා අහනවා. එතකොට මේ 133 කිලෝග්‍රෑම් කියන්නේ එක දවසකට ගෙනාවු කිලෝග්‍රෑම් ගන්න 133යිනේ. එහෙමනම් මාස 3ටනේ හොයන්නේ කියන්නේ. එක දවසට 133 නම් මාසෙටම ගෙනාවු කිලෝග්‍රෑම් ප්‍රමාණය හොයන්න මේක 30න් ගුණ කරන්න ඕනේ. ඒතර මාසෙට මාස 3කට හොයන්න මේක නැවත 3න් ගුණ කරන්න ඕනේ. එතකොට බලන්න කීයද 133 ගුණ කරන්න ඕනේ 30ව 3ක් 90යි. නේද? එතකොට බලමු අපි බිංදුව දාලා 9න් ගුණ කරන 9 3 27යි දෙකක් ඉතුරුයි 9 3 27යි 28යි 29න් 9 දැම්ම දෙකක් ඉතුරුයි 9 1 9යි 2යි 11යි කිලෝග්‍රෑම් 11970ක් මේ මාස 3 තුල ලැබිතයි අපේක්ෂා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු 6 වෙනි ගානේ ඒ කොටස. ඒ කියන්නේ දෙක පත්‍රයේ ඒ කොටසේ අන්තිම ගාන. ඒකේ තියෙන්නේ මෙන්න මේ පරිමා සම්බන්ධ කරගෙන සිලින්ඩරයක මේ තියෙන සිලින්ඩරයක්. ඒ සිලින්ඩරයේ ආරය මීටර් 2යි උස මීටර් 3.5ක් වන ටැංකියක්. මේ ටැංකිය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත කියලා දීලා තියෙනවා. හොඳේ? මේ ටැංකිය සම්පූර්ණයෙන්ම ජලයෙන් පිරී ඇත. ඊට පස්සේ කියනවා මිනිත්තුවට ලීටර් 200ක වේගයෙන් ජලය ඉවත් කරන පොම්පයකට මිනිත්තුවට ලීටර් 200ක වේගයෙන් ජලය ඉවත් කරන පොම්පයකට ඉහත ටැංකියෙන් අඩක් ජලය ඉවත් කිරීමට ගතවන කාලය. ටැංකියම නෙමෙයි ටැංකියෙන් අඩක්. එහෙමනම් අපි ඉස්සෙල්ලම මේ ටැංකියේ පරිමාව හොයාගෙන ඉන්න ඕනේ නේ. බලමු පරිමාව මොකද සූත්‍රය? අපිට මේ සූත්‍රය දෙනවා විභාගෙදී. මේ ප්‍රශ්න පත්‍රයේ මුලම සිලින්ඩරයක පරිමාව අපිට දෙනවා 5r වර්ගය h කියලා. අපිට තියෙන්නේ ආදේශ කරලා උත්තරේ ලබා ගන්න. එතකොට 5 කියන්නේ 7න් 22යි. r වර්ගය කියන්නේ දෙවරක් 2. h කියන්නේ 3.5යි. 5r වර්ගය h. අපි බලමු මේක සුළු කරගන්න. මේ 7යි 3.5යි කැපෙනවා. හරියටම තියෙනවා 3.5 ඒවා 1යි 3.5 ඒවා 2ක් තියෙනවා මේ 7ට. ඒක හොඳට මතක තියාගන්න 3.5 චක්‍රේ 2 3ක්වත් 3.5 2යි. මේ දෙක කැපිලා යනවා මේ 1 2ක් එක්ක උත්තරේ එනවා 44යි ඝන මීටර්. පරිමාව වෙන්නේ 44යි ඝන මීටර්.
එතකොට මෙතන තව සම්බන්ධයක් අපි මේ වෙනකොට දැනගෙන ඉන්න ඕනේ. එක ඝන මීටරයකට ලීටර් කොච්චරක් තියනවද කියලා. එක ඝන මීටරයක් කියන්නේ ලීටර් 1000ක්. එහෙමනම් අපිට මේකේ තියෙන ලීටර් ප්‍රමාණය හොයන්න පුළුවන් 44000න් ගුණ කරාම. ලීටර් කීයද කියලා. උත්තරේ එනවා ලීටර් 44000ක්. හැබැයි මේ 44000 මුළු ටැංකියෙන්ම අල්ලන ජල ප්‍රවාහය. අපි මේක අස් කරන්නේ ටැංකියෙන් හරි අඩක්. එහෙමනම් හරි අඩක්. හරි අඩක් ඇවිල්ලා කොච්චරද? ලීටර් කීයක්ද එතකොට? 44000න් හරි අඩක් කියන්නේ ලීටර් 22000යි. ලීටර් 22000ක් තමයි ඉවත් කරන්න ඕනේ. එතකොට මේ ලීටර් 22000 ඉවත් කරනකොට මිනිත්තුවට ලීටර් 200ක ජලය ඉවත් වෙනවනේ මිනිත්තුවකට ලීටර් 200. එහෙනම් අපිට පුළුවන් මේ 22000 අපි 200න් බෙදුවොත් මිනිත්තු ගාන හොයාගන්න පුළුවන්. බිංදු දෙකට බිංදු දෙක කැපුණා 222න් බෙදුවාම 110යි මිනිත්තු. මිනිත්තු 110කදී මේ ටැංකියෙන් හරි අඩක් අපිට ඉවත් කරගන්නට පුළුවන් මිනිත්තු 110කදී. ඉතින් ඔයගලන්ට කැමති නම් මේක පැය 1 මිනිත්තු 50ක් ලෙස තියන්නත් පුළුවන්. මිනිත්තු 110ක් කියලා තිබ්බත් ඇති. හොඳයි. right. අපි බලමු මේ 6 වෙනි ගානේ B කොටස ඊළඟට. හොඳයි අපි බලමු මේකේ B කොටස තියෙන්නේ ලඝු ගණක වගුව ඇසුරෙන් මෙන්න මේ තියෙන ගාන හදන්න. ඉතින් අපි ඒ දෙන ගාන x සමානයි කියලා ගමු. එතකොට අපිට ටිකක් මේක ලියනකොට ක්‍රමවත් විදිහට ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලියන්න ඕනේ මේ දෙපැත්තෙම ලඝු. එතකොට ලඝු ලියනකොට ලඝු ගණක නීති පාවිච්චි කරනවා. මේ පැත්ත LGX සමානයි ඊට මේ පැත්ත ಗುಣ කරනකොට ලඝු එකතු කරනවා බෙදනකොට ලඝු අඩු කරනවා. ಗುಣ කරනකොට ලඝු එකතු කරන්නේ පළවෙනි නීතියට අනුව බෙදනකොට ලඝු අඩු කරන්නේ දෙවෙනි නීතියට අනුව. අපි බලමු මේ දෙකේ ලඝු දැන් ಗುಣ කරනකොට ලඝු එකතු කරනවා. ඒ කියන්නේ LG 23.5 එකතු කිරීම LG 145 ඊළඟට බෙදනකොට ලඝු අඩු කරනවා. ඒ කියන්නේ අඩු කිරීම LG 2.32. ඉතින් මේ ලඝු පේලිය මේක දිහා බලාගෙන ಗುಣ කරනකොට එකතු කිරීමක් ලෙසත් බෙදනකොට අඩු කිරීමක් ලෙසත් මේ විදිහට ලියා ගත්තාම අපිට මේ පේලිය ලිව්වට යම් ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. ඊළඟට ළමයි දැන් අපි ලඝු බලන්න තියෙන්නේ. හැබැයි ලඝු බලනකොට අපි ඉස්සෙල්ලාම මේ ලඝු ගණකයේ පූර්ණාංශය මෙතනින් ලියාගත්තාම මේ තුනේම ලඝු ගණකයේ පූර්ණාංශය පමණක් ඉස්සෙල්ලා ලියාගත්තාම අපිට ටිකක් පහසු වෙනවා. බලන්න මෙතන පූර්ණාංශයට ඉලක්කම් 2යි සංඛ්‍යාවේ පූර්ණාංශයට ඉලක්කම් 2යි නම් ඉලක්කම් 2ක් තියෙනවා නම් ලඝු ගණකයේ ඉන්නේ 1.0. හරිද? පූර්ණාංශයට ඉලක්කම් 2ක් නම් ලඝු ගණකයේ ඉන්නේ 1.0. එහෙම මතක තියාගන්න. පූර්ණාංශයට ඉලක්කම් 3ක සංඛ්‍යාවක් නම් මෙතන එන්නේ ලඝු ගණකයේ පූර්ණාංශයට ඉන්නේ ඉලක්කම් 3ක් නම් 2.0. මෙතන තියෙන්නේ ලඝු ගණකයට එන්නේ එක ඉලක්කමයි නම් මෙතන පූර්ණාංශයට තියෙන සංඛ්‍යාව එක ඉලක්කමයි නම් ලඝු ගණකයේ එන්නේ 0.0. දැන් හිතන්නකෝ මෙතන පූර්ණාංශයට ඉලක්කම් 4ක් තිබ්බනම් 3.0. මෙතන පූර්ණාංශයට ඉලක්කම් 5ක සංඛ්‍යාවක් තිබ්බනම් 4.0. ඉලක්කම් 3ක් හින්දා 2.0. ඉලක්කම් 2ක් හින්දා 1.0. මේ ටික ඉවර කරන්න. ඊට පස්සේ තියෙන අපිට ලඝු වගුව බලන්න. අපි බලන්නේ දැන් 23.5. එතන මම මෙතන ලියලා තියෙනවා 23. මේ ලඝු ගණක වගුව තමයි මට අදාළ ටික පමණක් ඇඳලා තියෙන්නේ. අදාළ ටික 23.5ට තියෙනවා 3711. හරිද? 23.5ට තියෙනවා 3711. එතන 3711. ඊළඟට 14.5 බලන්න තියෙන්නේ. මෙතන පූර්ණාංශයට 2.0 දාලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ 14.5 බලන්න. 14.5ට තියෙනවා 1614. 1614. ඊළඟට බලන්න තියෙන්නේ 23.2. එතන 23.2ට තියෙනවා 3655. 3655.
දැන් ඊළඟට අපිට තියෙන්නේ මේ දෙක එකතු කරගන්න. අපි කටුකොලයක මේ දෙක එකතු කරලා අඩු කරලා එන උත්තරේ කෙලින්ම මෙතනට දාන්න එපා. කොයිලෙවත් මේ දෙක එකතු කරාටනේ අපිට ලකුණ හම්බෙන්නේ ඉස්සෙල්ලා. එහෙනම් අපි මේක එකතු කරමු 2.16 1.4. උතර 4 1 5යි 1 1 2යි 6 7යි 13 3 දැම්ම එකක් ඉතුරුයි 3 1 4 1 5යි 1 2යි 3යි. මේ දෙක එහෙම ළඟින් ලියාගෙන එකතු කරලා පස්සේ මේක මකලා දාන්න. හරිද? ඊට පස්සේ මේකෙන් අඩු කරන්න තියෙන්නේ 0.3යි 6යි 5යි 5. දැන් අපි ඊළඟට තියෙන්නේ මේක අඩු කරන්න. තාම එන්නේ LDX නේද? අපි මේක අඩු කරමු බලන්න. පැත්තක ලියාගෙන අඩු කරන්නත් පුළුවන්. මෙතන ලාවට ලියාගෙන අඩු කරන්නත් පුළුවන්. 3යි 6යි 5යි 5. 5න් 5ක් බිඳුවයි 12න් 5ක් 7යි 2යි තියෙන්නේ 2න් 6ක් බෑ 12න් 6ක් 6යි. දැන් මෙතන 4 තියෙන 4න් 3ක් 1යි. ඊළඟට 3න් බිඳුවක් 3යි නේද? 3න් බිඳුවක් 3යි. දැන් අපිට තියෙන්නේ ඊළඟට x හොයන්න. x කියලා කියන්නේ මේකේ ප්‍රතිලකු ගණකය අපි බලන්න ඕනේ. ඇන්ටිලොග් බලන්න. 3.1.6යි 7යි බිඳුව. දැන් අපි මේක බලන්නේ කොහොමද? දැන් මෙතන 3.නේ අපිට ආවේ. 3.0 කියන එකේ තේරුම ලබ් ගණකයට එන්නේ 3.0 ගාණක් කියන්නේ පූර්ණාංශ ඉලක්කම් 4ක සංඛ්‍යාවක් එන්නේ. බලන්න 2.0 නම් පූර්ණාංශෙද ඒ කියන්නේ ලබ් ගණකේ පූර්ණාංශය 2.0 නම් සංඛ්‍යාව ඉලක්කම් 3ක සංඛ්‍යාවක් එන්න ඕනේ. 1.0 නම් ඉලක්කම් 2ක අනිත් පැත්තට. 3.0 නම් අපිට ඉලක්කම් 4ක සංඛ්‍යාවක් උත්තරයට එන්න ඕනේ. අපි බලන්නේ 1670 තියෙන තැන. බලන්න එතකොට 1670 තියෙනවා 14 6 තියෙනවා 1644ක් තව 24ක් අඩුයි 1670ට තව 24ක් අඩුයි ඒ 24 තියෙනවා 8. ඒතර උත්තරේ 14 6 8 14 6 8 14 6 8. දැන් එතකොට දශම දිත කොහාටද? දශම දිත එන්නේ 3.0 නම් පූර්ණාංශ ඉලක්කම් 4ක සංඛ්‍යාවක් විය යුතුයි නේද? පූර්ණාංශයට ඉලක්කම් 4ක සංඛ්‍යාවක් විය යුතුයි. එහෙමනම් අද දවසේ අපි වැඩ කටයුතු අවසන් කරන්නටයි සූදානම්. අද මම උගන්වපු දේවල් ඔයගලන්ට හොඳින් වැටහුණා නම් මාගේ සිසිර ඇකඩමි YouTube education channel එකට like එකක් දාන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දැම්මොත් මම දන්නවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ වීඩියෝව බලලා ඉගෙනගෙන තියෙනවා හොඳට කියලා. එහෙමනම් ඔයගොල්ලන්ගේ යාළු මිතුරන් අතරේත් මාගේ YouTube channel එක ඒ link එකේ දරුවන්ටත් ලබා දීලා යාළුවන්ටත් ලබා දීලා ඒගොල්ලන්ටත් ඉගෙන ගන්නට උදව් කරන්න ඕනේ. ඉතින් අද මම පාඩම් පටන් ගන්නකොට ඔයගොල්ලන්ට පොඩි ගීතයක් ගායනා කරා. අවසානට කිව්වේ මොකද්ද? හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී. එවනම් අපි හැමදෙනාම හැම වෙලාවෙම හැම මොහොතෙම හොඳ දේවල්ම කරමු. එතකොට දෙවියොත් අපි දිහා බලලා අපිට සලකයි. සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම සමුගන්නම් අද දිනේ ඔබෙන් ආයුබෝවන් වාසනාවන්.